Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samada budu himi saranayami. Namaskara veva damruvanata samada sadham saranayami. Namaskara veva sangaruvanata samada mahasanga saranayami. Namaskara veva tunuruvanata samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ඔබ මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයට සවන් දෙන්නට. පින්වතුනි, මේ ලෝකේ ඉන්න සත්වයෝ, මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු විවිධ දේවල් වලට ඇහුම්කන් දෙනවා, සවන් දෙනවා. සමහරු සින්දු අහනවා, සමහරු කතන්දර අහනවා, ඊළඟට සමහරු විවිධ පුද්ගලයන්ගේ දේශනවලට සවන් දෙනවා. ඊළඟට කටකතා අහනවා, කේලම් අහනවා, බොරු අහනවා. මේ වගේ විවිධ දේවල් සවන් දෙනවනේ අපි විවිධ දේවල් වලට, නේද? දැන් අපේ ජීවිතයේ උදේ අපේ දවස ගත්තොත් අපි දවසේ ඇතුළත කී දෙයක් අහනවද, නේද? උදේ නැගිට වෙලාවේ ඉඳන් කනට ශබ්ද කී දහයක් ඇහෙනවද? කී දහයක් ශබ්ද වලට අපි සවන් දෙනවද, අවධානය යොමු කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කනට ඇහෙන ශබ්ද අතර, ඊළඟට මේ කනට ඇහෙන දේවල්, තමන් සවන් දෙන දේවල් අතර තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන්නේ, අපේ ජීවිතයේ අවබෝධය කරා ගෙනියන්නේ වෙන කිසිවක් නොවේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි අපිට සමීප වෙන්නේ කන් දෙකෙන් ප්‍රධාන වශයෙන්. දැන් අද කාලේ නම් පොත්පත් තියෙනවා කියවන්න නේ, ධර්මයේ කියවන්න පොත්පත් තියෙනවා. නමුත් බලන්න ඉස්සර කාලේ මිනිස්සුන්ට පොත්පත් තිබුණේ නෑ ධර්මය කියවන්න. ඒ මිනිස්සුන්ට තිබුණේ ශ්‍රවණය කියන දේ. එතකොට එහෙනම් ශ්‍රවණ මාධ්‍යය තුලින් තමයි මේ ධර්මය ඔවුන්ගේ ජීවිත තුළට සමීප වුණේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ කනට ඇහෙන ශබ්ද අතර, අපේ කනට ඇහෙන ශබ්ද අතර, ඊළඟට මේ මිනිස්සයා සවන් දෙන දේවල් අතර අපිව ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ,
අපේ ජීවිතය උතුම් බවට පත් කරන්නේ. මේ ජීවිතයේ යථාර්ථය පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්මය හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්මයට සවන් දීමෙන් පමණයි අපේ ජීවිතය අවබෝධය කරා රැගෙන යන්නේ. එහෙනම් අපේ මේ කනට ඇහෙන දේවල් අතර අපි අහන දේවල් අතර උතුම්ම දේ වෙන්නේ මොකද්ද? මේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පින්වතුනි මේ ධර්මය හැමෝටම ඇහෙන්නේ නැහැ. හිතන්න එපා හැමෝටම මේක ඇහෙනවා කියලා. දැන් ඔබට මේ ධර්මය ඇහෙනවා මේ වෙලාවේදී. ඔබට ඕන වෙලාවක රූපවාහිනිය ක්‍රියාත්මක කළොත් ගුවන් විදුලිය ක්‍රියාත්මක කළොත් ඔබට ධර්මය අහන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම ලැබුණේ ඔබ මේ යහපත් තැනක ඉපදිච්ච නිසා. මනුස්ස ලෝකේ ඉපදිච්ච නිසා. ඊළඟට මේ ධර්මද්වීපයේ ඉපදිච්ච නිසා. මේ ලංකාදීපේ ඉපදිච්ච නිසා තමයි මේ අවස්ථාව හම්බෙන්නේ. පිට රටක ඉපදුනා නම් මේ අවස්ථාවන් කිසිම දෙයක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ධර්මය හැමෝටම ඇහෙන්නේ නැහැ. මේක බොහෝම දුර්ලභ දෙයක්. සාමාන්‍යයෙන් හිතන්නකො මෙහෙම ඔබට යම්කිසි දුර්ලභ ගණේ වටිනා කියන දෙයක් දෙනවා. හිතන්නකෝ දුර්ලභ ගණේ වටිනා කියන මණිකක් ඔබට දෙනවා කියලා. ඔබ මොකද කරන්නේ? ඒක පරිස්සම් කරන්නේ නැද්ද? ඒක පරිස්සම් කරනවා. ඊළඟට ඔබ ඒක රැක ගන්න උත්සාහ කරන්නේ නැද්ද? රැක ගන්න උත්සාහ කරනවා. නේද? ඒක තමන්ගෙන් ගෙලිහිලා යන්න දෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපිට ලොකු මණිකක් හම්බ වුණොත් අපි පැත්තක දාලා තියනවද? බිමට දාලා තියනවද? ගෙදර දොර මුල්ලේ තියලා තියනවද? එහෙම තියන්නේ නැහනේ. ඒක කොහේ හරි සේප්පුවක හරි නේද? බැංකුවේ හරි ආරක්ෂිත ස්ථානයක හරි බොහොම පරිස්සම් ඇතුව තියෙනවා. නිතර ගිහිල්ලා ඒක තියනවද කියලාත් බලනවානේ. නේද? පින්වතුනි මණික් කියන જાතිය, රත්තරන් කියන જાතිය දුර්ලභයි කියලා හිතුවට, වටිනවා කියලා හිතුවට ඒවා එච්චරම හිතන තරම් දුර්ලභ නැහැ. මේ සසරේ එනකොට අපි සක්විති රජ වෙලා ඉපදිච්ච වාර අනන්තයිනේ. එහෙම නේද? එහෙම තමයි. නේද? සක්විති රජ වෙලා ඉපදිච්ච වාර අනන්තයි. ඒ ඉපදිච්ච අවස්ථාවන්හිදී අපිට මණික් කියන જાතිය ඕන තරම් තිබුණා. රත්තරන් කියන જાතිය ඕන තරම් තිබුණා. ලස්සන ගෙවල් දොරවල්, යාන වාහන, ධනය, මිල මුදල්, දරුවන් මේ හැම දෙයක්ම ඕන තරම් තිබුණා. එහෙනම් මේ සසරේ එනකොට කාමය කියන දේ අපි මේ ආස කරන දේවල් මේ ලෝකේ තියෙන දේවල් දුර්ලභයි කියලා කියන්න බෑ. ඒ ඕන තරම් අපිට හම්බුණා. හැබැයි මේ සසරේ එනකොට මේ ධර්මය අහන්න ලැබිච්ච වාර තියෙන්නේ බොහෝම පුංචි ප්‍රමාණයක්. මේ ධර්මය අහන්න ලැබිච්ච වාර බොහෝම සුළුවෙන් තියෙන්නේ. කලාතුරකින් තමයි මේ ධර්මය අපිට අහන්න ලැබුණේ. එහෙනම් මේ ධර්මයේ වටිනාකම රන් රිදී මුතු මැණික් වලින් සමාන කරන්න බෑ. රන් රිදී මුතු මැණික් මේ ලෝකේ තියෙන යම්තා රත්තරන් රිදී මුතු මැණික් එකතු කරාද ඒ වටිනාකමට වඩා ධර්මයේ වටිනාකම අතිශයින් වැඩි. අර රන් රිදී මුතු මැණික් වල වටිනාකම ළඟින්වත් තියන්න බෑ.
ධර්මයේ වටිනාකමට. එහෙනම් පින්වතුනි අපිට මේ ලැබුණේ ඉතාමත් වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා පෙන්නලා දුන්නේ ඉතාමත් වටිනා දෙයක්. මොකද්ද? මේ සත්වයාගේ හිත කෙලෙස් වලින් දුරු කරලා, කෙලෙසුන්ගෙන් දුරු කරලා පිරිසිදු කරන ක්‍රමය. මේ සසරේ එනකොට අපේ හිත පුදුම විදිහට කිලිටි වුණා. රාගය, ද්වේෂය, මෝහය කියන දේවල් මේ අකුසල් එක්ක අපේ හිත මේ සසරේ එන තාක් කිලිටි වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මාර්ගය. මේ හිත පිරිසිදු කරගන්න. අකුසල් වලින් දුරු වෙන්න. කුසලයේ පුරුදු කරගන්න. බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්නලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මොකද්ද? සබ්බ පාපස්ස අකරණං. සියලු පව් නොකිරීමද. කුසලස්ස උපසම්පදා. කුසලෙහි තමන්ගේ හිත පිහිටුවා ගැනීමද. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කර ගැනීමද. ඒතං බුද්ධාන ශාසනං. මේ තමයි බුදුවරුන්ගේ අනුශාසනාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දෙන්නේ අපේ හිත පිරිසිදු කරගන්න ක්‍රමය. අපේ ජීවිතය අවබෝධ කරගන්න ක්‍රමය. ජීවිතයේ අවබෝධය කරා අපි යන්නේ කොහොමද කියන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන තාක් පින්වතුනි මේ මාර්ගය, මේ ජීවිතය අවබෝධ කිරීමේ මාර්ගය කිසිම කෙනෙකුට හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජාති පච්චයා භික්කවේ ජරා මරණං උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං. පින්වත් මහණෙනි, ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා කියන එක. දුක කියන ආර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකේ තියෙන ධර්මතාවයක්. මොකද්ද? දුක කියන දේ දුක හට ගැනීම කියන ආර්ය සත්‍යය. දුක්ඛාර සත්‍යයත් දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍යයත් කියන ආර්ය සත්‍ය දෙක බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් මේ ලෝකේ සදාකල් තියෙන දෙයක්. දැන් එහෙම නෙමෙයිද? එහෙම තමයි. බලන්න. ඉපදීම දුකයිනේ. ලෙඩවීම දුකයි. ජරා මරණ දුකයි. ඊළඟට රෝග පීඩාවන් වැළඳීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, කැමැති දේ නොලැබීම, මේ සියලු දේවල් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් තිබ්බේ නැද්ද? තිබුණා. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉද්දිත් තිබුණේ නැද්ද? තිබුණා. බුදුරජාණන් වහන්සේ පිරිනමන පෑවට පස්සේ තිබුණේ නැද්ද? තිබුණා. එහෙනම් මේ දුක කියන ආර්ය සත්‍ය මේ ලෝකේ හැමදාම තියෙන සත්‍යයක්. ඊළඟට තමයි මේ දුක හටගන්නේ තණ්හාව නිසා. එහෙනම් ඒ ආර්ය සත්‍යයත් දුක කියන දේ හැමදාම මේ ලෝකේ පවතිනවා නම් ඒ කියන්නේ දුක හටගන්නා වූ ආර්ය සත්‍යය. දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයත් මේ ලෝකේ හැමදාම තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේලා පහළ වෙලා මේ දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යයත් ඊළඟට දුක නැති කරන මාර්ගය නම් වූ ආර්ය සත්‍යයත් ලෝකයට විවෘත කොට පෙන්නනවා. බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙනවා මෙන්න මෙයයි දුක. මෙන්න මේ නිසායි දුක හටගන්නේ. මෙන්න මෙහෙමයි දුක නැති, මෙන්න මෙයයි දුකේ නැති කිරීම. තණ්හාවේ නිරෝධය. තණ්හාව නැති කරොත් දුක නැති කරන්න පුළුවන්.
දුක නැති කරන්න තියෙන මාර්ගය තමයි ආරෂ්ඨාංගික මාර්ගය කියලා තථාගතයන් වහන්සේලා දුක අවබෝධ කරලා දුකේ හට ගැනීම නිරුද්ධ කරලා දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරලා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ප්‍රගුණ කරලා ලෝකයට පෙන්වලා දෙනවා මෙන්න මෙහෙමයි දුකෙන් නිදහස් වෙන්නේ කියලා. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පෙන්වලා දුන්නා පෙර කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පමණක් ගමන් කොට වදාළ වෙන කිසිම කෙනෙකුට යන්න බැරි පාරක් අපිට පෙන්නලා දුන්නා. මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. කාලේ වැලි තලාවෙන් වැහිලා තිබ්බ ඒ මාර්ගය විවෘත කරලා පෙන්නලා දුන්නා. මෙන්න මේ මාර්ගයේ ගියොත් මෙන්න මේ මාර්ගයේ ඔබ ගමන් කළොත් දුක නිරුද්ධ වෙනවා කියලා. ඒ තමයි උතුම් ආරෂ්ඨාංගික මාර්ගය. ඉතින් පින්වතුනි අපිටත් දුක නැති කරන්න දුකෙන් නිදහස් වෙන්න සසරින් නිදහස් වෙන්න ඊළඟට මේ සසර ගමනේ නිදහස් වෙලා දුක නැති කරන්න අපිටත් අවශ්‍ය නම් අපිටත් ගමන් කරන්න තියෙන්නේ ප්‍රගුණ කරන්න තියෙන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ දසනස්ස විසුද්ධිය. මේ සත්වයාගේ මේ දැක්ම දර්ශනය පිරිසිදු වන ඊළඟට මේ ජීවිතය අවබෝධය කරා ගෙනියන මාර්ගයන් තියෙනවා නම් ඒ වෙන කිසිම මාර්ගයක් නැහැ. එකම මාර්ගයයි තියෙන්නේ. මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය පමණයි. ඉතින් පින්වතුනි මේ ආරෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න නම් මූලිකම අංගය ආරෂ්ඨාංගික මාර්ගයේ මූලිකම අංගය අපි තුල තියෙන්න ඕන. ආරෂ්ඨාංගික මාර්ගයේ මූලිකම අංගය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මොකද්ද? සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය කියන දේ අපි තුල ඇති කරගත්තේ නැත්නම් සම්මා දිට්ඨියට අපිපත් වුණේ නැත්නම් පැමිණියේ නැත්නම් අපිට මේ ධර්ම මාර්ගය මේ ආරෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න බෑ. ඒ මූලික අංගය අපි තුල තියෙන්න ඕනේ. අපි තුල ඇති කරගන්න ඕනේ. එතකොට පින්වතුනි අද අපි සාකච්ඡා කරන්නේ අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියන කාරණය ගැන. පින්වතුනි සම්මා දිට්ඨිය ගැන හරි අපූර්ව විවරණයක් පැහැදිලි කිරීමක් අපේ බුදුරජාණන් වහන්සේ මහා චත්තාරිසක සූත්‍රයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහිම. කොහොමද? සම්මා දිට්ඨිය කියන දේ දැනගන්න කලින් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා දැනගන්න කලින් අපි තව දෙයක් දැනගන්න ඕනේ. මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද කියන කාරණේ. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කුමක්ද කියන කාරණේ කියන එක අපි දන්නේ නැත්නම් අපිට බෑ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. තේරුණාද? එහෙනම් අපි දැනගන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කුමක්ද කියලා. ඔන්න මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්කවේ මිච්ඡා දිට්ඨි. පින්වත් මහණෙනි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කුමක්ද? මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නත්ති දින්නම් නත්ති yiṭ්ඨං. ඔන්න මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා? ඔන්න මිනිස්සු විශ්වාස කරනවා මෙන්න මේක. මොකද්ද? දුන් දේ විපාක ලැබෙන්නේ නැහැ. දැන් මේ ලෝකේ ඉන්න කර්මඵල විශ්වාස කරන්නේ නැති අය. මේ ලෝකේ ඉන්නවනේ. හොදක් කරත්
නරකක් කරත් අපි ඊළඟ ජීවිතේ ඊළඟ ලෝකේ ස්වර්ගයේ යනවා අපි. දිව්‍ය ලෝකේ යනවා. ආය අපි එන්නේ නැහැ. ඊළඟට සමහරව විශ්වාස කරන මෙහෙම. කොහොමද? මැරුණට පස්සේ ශරීරයේ පොළොවට පස් වෙනවා. එතනින් එහාට මුකුත් නැහැ. මේ ජීවිතෙන් ඉවරයි. ඉතින් මේ ජීවිතේ කොහොමද මැරිලා මේක පොළොවට පස් වෙලා යන එකේ මොකද්ද ඒගොල්ලෝ හිතන්නේ? කාලා බීලා ජොලියේ ඉන්න කියන්නේ හිතන්නේ. නේද? හොඳක් කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. නරකක් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඊළඟ ජීවිතේ කිසිම දෙයක් නැහැ. මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි. එහෙම කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ලෝකේ ඉන්නවනේ. නේද? ලංකාවෙත් ඉන්නවනේ, බෞද්ධයෝ අතරත් ඉන්නවනේ එහෙම අය. නේද? ඉන්න ටික කාලේ හොඳට කාලා බීලා ජොලියේ ඉන්න ඕනේ. මේ දේවල් මේ ජීවිතේ විතරයි කරන්න තියෙන්නේ කියලා. මෙහෙම හිතන අය ඉන්නවනේ. නේද? මරුණට පස්සේ ආය අපි ඉපදෙන්නේ නැහැ කියලා හිතන අය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ හිතන්නේ පවක් කරත් පිනක් කරත් ඒ වගේ විපාක හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මොකද්ද හිතන්නේ? නැති දින්නම් කාට හරි යමක් දුන්නොත්, දානයක් දුන්නොත්, කෑම බීම, ඇඳුම් පැළඳුම් තමන්ගේ තියෙන දෙයක් අතහැරලා දානේ වශයෙන් අතහැරියොත් ඒක විපාක නෑ කියලා සමහරු විශ්වාස කරනවා. මේක මිත්‍යා දෘෂ්ටියක්. පින්වතුනි, මිත්‍යා දෘෂ්ටිය තියෙන තාක් සත්වයාගේ ජීවිතේට අකුසලයමයි එකතු වන්නේ. ඔහු බර වෙලා ඉන්නේ අකුසලයේ පැත්තටමයි. දැන් හිතන්නකෝ, යමක් දුන්නොත් ඒකේ විපාකයක් නෑ කියලා හිතන කෙනෙක් යමක් තව කෙනෙකුට දෙන්න, උදව්වක් කරන්න, හොඳ දෙයක් කරන්න පෙළඹෙනවද? හොඳ දෙයක් කරන්න පෙළඹෙන්නේ නේද? පුළුවන් තරම් රැස් කරගන්න තමයි ඒක නම් බලන්නේ. දෙන්න බලන්නේ නැහැ. එතකොට ඒ කෙනාගේ ජීවිතේට පිනක් රැස් වෙන්නේ නැහැ. දැක්ක නේද? ඊළඟට සමහර විශ්වාස කරන නත්ති යිට්ඨං වැඳුම් පිදුම් කිරීමෙන්, නේද? වන්දනාමාන කිරීමෙන් ඒ දේවල් වලින් විපාක රැස් වෙන්නේ නැහැ, පින් රැස් වෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙම අයත් ඉන්නවා මේ ලෝකේ. දැන් බටහිර ලෝකේ අම්මට තාත්තටවත් වඳින්නේ නැහනේ. ඔබ දැකලා තියෙනවද බටහිර ලෝකේ ඉන්න කිසිම කෙනෙක් තමන්ගේ අම්මට තාත්තට වඳිනවා? දැකලා තියෙනවද? එහෙම නැහැ. ඊළඟට වැඩිහිටියන්ට වඳිනවා දැකලා තියෙනවද? නැහැ. ගෞරව කළ යුත්තන්ට ගෞරව කරනවා දැකලා තියෙනවද? පුද පූජාවන් කරනවා දැකලා නැහැ. ඇයි? ඒගොල්ලෝ හිතනවා වැඳුම් පිදුම් කිරීමෙන්, ගෞරව සම්මාන කිරීමෙන්, වන්දනාමාන කිරීමෙන් එහෙම මේ විශේෂයක් කරන්න ඕනේ මේ දේවල්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? වැඳුම් පිදුම් කළ යුත්තන්ට වැඳුම් පිදුම් කිරීමෙන් පින් රැස් වෙනවා. දැන් බලන්න. වැඩිහිටියන්ට ගෞරව කිරීමෙන්, සත්කාර සම්මාන කිරීමෙන් පින් රැස් වෙනවා. අන්න බලන්න. එතකොට වැඳුම් පිදුම් කිරීමෙන්, වන්දනාමාන කිරීමෙන් විපාක නැහැ කියලා හිතන කෙනා, විශ්වාස කරන කෙනා අනිත් අයට ගෞරව කරනවද? තමන්ගේ අම්මට තාත්තටවත් ගෞරව කරනවද? නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනාගේ ජීවිතේට අකුසල් රැස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නත්ති හුතං, ඒ කියලා කියන්නේ පුදන දේවල්, පුද පූජාවන් කිරීමෙන් විපාක නැහැ කියලා විශ්වාස කරනවා මිනිස්සු. නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. ඔන්න ඒ හැම දෙයකට මුල් වෙන දේ මොකද්ද? ඔයවා ඒ දේවල් විශ්වාස කරන්න මුල් වෙන දේ තමයි මේක. මොකද්ද? නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරක දේ කරා කියලා ඒකේ විපාක හම්බෙන්නේ කියලා විශ්වාස කරනවා. අපි හොඳක් කරත් ඒකේ විපාක නැහැ. නරකක් කරත් විපාක නැහැ. ඒ නිසා Tamanට හිතෙන දෙයක්, ඕන දෙයක් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා හිතන අය ඉන්නවා. අන්න එහෙම හිතුවොත් ඒක ලොකු ජීවිතේට ලොකු අනතුරක්. මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක ජීවිතේට ලොකු අනතුරක්. ඒ කෙනාට හිතන දේ කරන්න පුළුවන්. සත්තු මරුවට ඒ කෙනා සත්තු මරන්න පෙළඹෙනවා. ඇයි මුකුත් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලානේ හිතන්නේ. දැන් පින්වතුනි, අපි සත්තු මරණයකින් වෙන් වෙලා ඉන්නේ.
සත්තු මරන්න බය, හොරකම් කරන්න බය, වැරදි කාම සේවනයේ යෙදෙන්න බය, බොරු කියන්න බය, ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න බය. ඒකේ විපාකයක් අපි තියෙනවා කියලා දන්න නිසානේ ගොඩක් වෙලාවට අපිට බය හිතෙන්නේ. හිතන්නකො සතෙක් මරන්න කෙනෙකුට හිතෙනවා නම් ඒක නා හිතනවා මම මේ සතා මැරුවොත් මටත් මේ විපාකේ එනවා සසරට. එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවානේ. ඒ හිතෙන නිසානේ අපි අකුසලයෙන් වෙන් වෙන්නේ. දැන් එහෙම හිතන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? හිතේ හැටියට සත්තු මරනවා. හොරකම් කරනවා. වැරදි කාම සේවනයේ යෙදෙනවා. බොරු කියනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. අන්න අකුසල් වලින් ජීවිතේ පිරෙනවා. ඊළඟට මේ කෙනා විශ්වාස කරනවා, මිත්‍යා දෘෂ්ටියේ තියෙන කෙනා විශ්වාස කරනවා නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකේ, මෙලොව පරලොව කියලා දෙයක් නැහැ. නේද? එහෙම විශ්වාස කරනවා මිනිස්සු. දැන් සමහරු ඊළඟ උපත විශ්වාස කරන්නේ නැහනේ. දිව්‍ය ලෝකේ විශ්වාස කරන්නේ නැහැ, പ്രേත ලෝකේ විශ්වාස කරන්නේ නැහැ, අපාය විශ්වාස කරන්නේ නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ කොහොමද? ඕ මේ අපාය කියලා දිව්‍ය ලෝක කියලා වෙනම ලෝක නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මෙහෙම තමයි කියන. හොඳට කාලා බීලා ඇඳලා හොඳ වාහනයක තට්ටු දෙකේ තුනේ ගෙදරක ඉන්න මිනිස්සෙක් දැක්කොත් ඒ මිනිස්සු කියන්නේ මොකද්ද? අන දිව්‍ය ලෝකේ. ඊළඟට එදා වේල කණ්ඩ නැතුව දුක් විඳින මිනිස්සෙක් හිටියොත් මොකද්ද කියන්නේ? අන්න අපාය. එහෙම නේද හිතන්නේ? එතකොට ඔහොම විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. මෙලොව පරලොව පිළිගන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඊළඟට නත්ති මාතා නත්ති පිතා, අන්න බලන්න. අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ. මේක ඊටමත් බරපතල මිත්‍යා දෘෂ්ටියක්. මේක පින්වතුනි බටහිර ලෝකේ පුදුම විදිහට තියෙනවා. බටහිර ලෝකේ විශ්වාස කරන්නේ මොකද්ද? අම්මා තාත්තා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක්. අපි මේ ලෝකෙට ආවේ අම්මා තාත්තා සතුටු වෙන්න යෙදිච්ච යම්කිසි ක්‍රියාවලියක් නිසා, ලිංගිකව එකතු වෙච්ච ඒ ක්‍රියාවලිය නිසා මිසක් විතරයි අපි මේ ලෝකෙට ඉපදුනේ නැතුව අම්මා තාත්තට විශේෂයෙන් සලකන්න උවමනා නැහැ කියලා මේ ලෝකේ ඒ බටහිර ලෝකයයි විශ්වාස කරන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? අම්මට තාත්තට ගෞරවයක් නැහැ. අම්මට තාත්තට ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. දැන් අපිට තියෙනවනේ අම්මා තාත්තා කියන කෙනාට විශේෂ අවධානයක්, ගෞරවයක් තියෙනවනේ. නේද? එහෙදී නෑ බටහිර ලෝකේ ඉන්න මිනිස්සුන්ට. එතකොට බලන්න මිත්‍යා දෘෂ්ටියේ තියෙන බරපතලකම. දැන් එහෙම හිතන අය අම්මට තාත්තට ගෞරව කරනවද? නැහැ. වන්දනාමාන කරනවද? නැහැ. මොන හරි දෙයකදී, මොන හරි ප්‍රශ්නයකදී අම්මට තාත්තට ගහන්න පෙළඹෙනවා. නේද? වයසට ගියාම අම්මට තාත්තට හිරිහැර කරන්න පෙළඹෙනවා. සමහරු තමන්ගේ අම්මව තාත්තව මරලා දාන තැනටපත් වෙනවා. ඒ පත් වෙන්නේම මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය නිසාමයි. බලන්න. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන දෙන්නා ඝාතනය කරොත් ඒ කෙනා ඊළඟ ජීවිතේ අතරක් නැතුවම අනිවාර්යයෙන්ම නිරේ උපදිනවාමයි. තේරුණාද? එතකොට ඒ දේ දන්නේ නැත්තම් අම්මා තාත්තා කියන්නේ විශේෂ දෙන්නෙක් කියලා දන්නේ නැත්තම් මොකද වෙන්නේ? අකුසලයට භාජනය වෙනවා. ඊළඟට මේ කෙනා මිත්‍යා දෘෂ්ටියේ තියෙන කෙනා විශ්වාස කරනවා නත්ති ඕපපාතිකා සත්තා. නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යෝ කියලා මේ ලෝකේ සත්‍යය කොටසක් නැහැ කියලා මේ කෙනා විශ්වාස කරන්නේ. ඕපපාතික කියලා කියන්නේ මෙන්න මේකට. දැන් මේ ලෝකේ ඉපදෙන ක්‍රම කීපයක් තියෙනවා. මොනවද? එකක් තමයි මව් කුසේ ඉපදෙනවා. නේද? ඊළඟට ඉපදෙනවා බිත්තර වලින් උපදිනවා.
දැන් කුකුල්ලෝ වගේ සත්තු ඉපදෙන්නේ මොකෙන්ද? බිත්තරේ. දැන් මිනිස්සු ඊළඟට හරක් ඒ වගේ සත්තු ඉපදෙන්නේ මව් කුසේ. ඊළඟට තියෙන උපතක් තෙත් පරිසරයේ උපදිනවා. කුණු මස් ඇතුලේ, කුණු කාණු වල ඒ වගේ තැන්වල තෙත් පරිසරයේ උපදින උපතක් තියෙනවා. ඊළඟට උපතක් තියෙනවා මේ උපත් තුනෙන්ම බැහැර වෙච්ච මේ උපත් තුනෙන්ම නැතුව උපදින උපතක් තියෙනවා. ඒක පහළ වෙනවා ඉබේ. දැන් දෙවිවරු කියලා කියන්නේ ඕපපාතික සත්වයෝ. දෙවිවරු මේ මව් කුසෙන් උපදින්නෙත් නැහැ, බිත්තර වලින් උපදින්නෙත් නැහැ, තෙත් පරිසරයෙන් උපදින්නෙත් නැහැ. ඔවුන් එහි පහළ වෙනවා. පෙරේතයෝ ඊළඟට නිරේ ඉන නිරිසත්තු පහළ වෙනවා. ඊළඟට හරි පුදුමයි බලන්න මේ උපතේ ස්වභාවය. මනුස්ස ලෝකේ සමහර මිනිස්සුත් ඕපපාතිකව උපදිනවා. දැන් අම්බපාලි කියන්නේ ඕපපාතිකව ඉපදිච්ච කෙනෙක්. එතකොට මෙන්න මේ ඕපපාතික උපත කියන එක විශ්වාස කරන්නේ නැහැ. දැන් දිව්‍ය ලෝකේ පිළිගන්නේ නැති අය ගොඩක් මේ උපත පිළිගන්නේ නැහැ. තේරුණාද? එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියක්. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. ඔන්න ඊළඟ දේ තමයි මොකද්ද? ඒ කෙනා විශ්වාස කරන්නේ නැහැ මේ ලෝකේ ඉන්නවා ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ජීවිතය අවබෝධ කරලා ඊළඟට මේ ලෝකයේ තියෙන ස්වභාවය අවබෝධ කරලා ඒ අවබෝධය අනිත් අයට කියලා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා මේ කෙනා විශ්වාස කරන්නේ නැහැ. මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේත් නැහැ. අන්න බලන්න. ඔන්න ඕකට කියනවා මොකද්ද? අයං භික්ඛවේ මිච්ඡා දිට්ඨි. මේක තමයි පින්වත් මහණෙනි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. තේරුණාද? දැන් බලන්න මේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්න කෙනෙක්ගේ ජීවිතයට තියෙන අනතුර. ඒ කෙනාගේ අතින් අකුසලයක් වෙන්න බැයිද ඕනම වෙලාවක? ඒ කෙනා අකුසලයක් කරන්න අකුසලයක් ඒ කෙනාගේ අතින් සිදු වෙන්න කරන්න ඒ කෙනා කිසිම වෙලාවක ලැජ්ජා වෙන්නේ නැහෙනි. හැකිලෙන්නේ නැහෙනි. බය වෙන්නේ නැහෙනි. ඇයි ඒ කෙනාගේ ඒ දැක්ම තුලින් ඒ කෙනා ලෝකේ දකින ස්වභාවය තුලින්ම ඒ කෙනාට ඒ අකුසලයට පවට බය ලැජ්ජාව නැහැ. මොකද වෙන්නේ? සතර අපායෙ ඉපදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිකව ඉන්න සියල්ලන් සතර අපායට යනවා. එතකොට පින්වතුනි එහෙනම් ඔන්න ඕකට තමයි කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා අන්න මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන හිටපු ලෝක සත්වයාට තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සම්මා දිට්ඨිය කියන දෙයට පැමිණෙන්න ධර්මයේ දේශනා කළේ. තේරුණාද? එහෙනම් මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා තමයි අපි සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් අපි කලින් ඉගෙන ගත්ත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද කියලා. දැන් ඉගෙන ගන්නවා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද පින්වත් මහණෙනි? සම්මා දිට්ඨියෙන් පහම් භික්ඛවේ ද්වයං වදාමීති. පින්වත් මහණෙනි මම සම්මා දිට්ඨිය ආකාර දෙකකින් යුක්තයි කියලායි දේශනා කරන්නේ. සම්මා දිට්ඨියේ කොටස් දෙකක් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අති භික්ඛවේ සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි සම්මා දිට්ඨියක් තියෙනවා මොකද්ද? සාසවා පුඤ්ඤ භාගියා. කෙලෙස් සහිතයි. සම්මා දිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි. කෙලෙස් සහිතයි. පුඤ්ඤ භාගය. හැබැයි ඒ ආශ්‍රව සහිත වුණාට කෙලෙස් සහිත වුණාට ඒක පින පැත්තේ තියෙන්නේ.
පුඤ්ඤ භාගිය. පිනට නැඹුරු වෙච්ච සම්මාදිට්ඨියක්. උපදි වේපක්ඛා. අන්න බලන්න මේ සම්මාදිට්ඨියේ ස්වභාවය මොකද්ද? මත්තේහින ඒ කියන්නේ මේ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනා. මේ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනාට ඒ කෙනාගේ ජීවිතේට පින රැස් වෙනවා. පස්සේ ඒ කියන්නේ මේ ජීවිතෙන් පස්සේ සැප විඳින්න විපාක සකස් වෙනවා. සැප විපාක සකස් වෙනවා. අන්න එහෙම සම්මාදිට්ඨියක් තියෙනවා. මේකට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. මොකද්ද කියන්නේ? ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකයේ තියෙන කියන එක. ලෝකයේත් එක්ක එකතු වෙච්ච කියන එක. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියලා දෙයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව සම්මාදිට්ඨියක් තියෙනවා. මොකද්ද? අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨි අරියා ආර්ය වූ සම්මාදිට්ඨියක් තියෙනවා. අනාසවා ආශ්‍රව කිසිම දෙයක් නැති ආශ්‍රවයන්ගෙන් තොර වූ සම්මාදිට්ඨියක් තියෙනවා. කෙලෙසුන්ගෙන් තොර වූ සම්මාදිට්ඨියක් තියෙනවා. ලෝකුත්තරා මේ සම්මාදිට්ඨිය දැන් කලින් සම්මාදිට්ඨිය ලෞකිකයිනේ. ඒ කියන්නේ මේ ලෝකයේත් එක්ක එකතු වෙච්ච සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය ලෝකුත්තරා. මොකද්ද? ලෝකෙන් නිදහස් වීමට උපකාර වෙන සම්මාදිට්ඨිය. ලෝකුත්තරා. මග්ගංගා. මේක ආරෂ්ඨාංගික මාර්ගයේ මේ දුක නැති කරන ප්‍රතිපදාවේ අංගයක්. දුක නැති කරන්න ලෝකයෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න තියෙන ප්‍රතිපදාවේ අංගයක් තමයි ඒ සම්මාදිට්ඨිය. දෙවෙනි කොටස. එහෙනම් සම්මාදිට්ඨිය කොටස් දෙකයි. එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියේ ස්වභාවය තමයි පින්වතුනි සාසවා ආශ්‍රව සහිතයි, කෙලෙස් සහිතයි. හැබැයි පුඤ්ඤ භාග්‍ය. පිනට නැඹුරු වෙලා තියෙන. සැප විපාක ලබා දෙනවා. තේරුණාද? ඊළඟට අනිත් සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි මොකද්ද? අරියා ආර්යයි. මේ ලෝකේ උතුම්ම සම්මාදිට්ඨිය. අවබෝධය කරා ගෙනියන සම්මාදිට්ඨිය. අනාසව ආශ්‍රවයන්ගෙන් තොර වෙච්ච සම්මාදිට්ඨිය. ලෝකුත්තරා ලෝකයෙන් නිදහස් කරවන සම්මාදිට්ඨිය. මග්ගංගා ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංගයක් වන සම්මාදිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියේ කොටස් දෙකකට දේශනා කරනවා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමු ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. මේ ලෝකයේත් එක්ක එකතු වෙච්ච සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛා. අන්න අර ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු සැප විපාක ලබා දෙන සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේකයි ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ. අත්ථි දින්නම් දුන් දේ විපාක තියනවා කියලා පිළිගන්නවා සම්මාදිට්ඨිය. යම් කිසි කෙනෙක් දානේ විපාක තියනවා මේ දන් දීමෙන් මට සැප විපාක ලැබෙනවා කියලා විශ්වාස කරනවා නම් ඒ කෙනා දන් දෙන්න පෙළඹෙන්නේ නැද්ද? දන් දෙන්න පෙළඹෙනවා. දැන් පින්වතුනි ඔබ දන් දෙන්නේ විපාකයට මේ දානේ විපාකයක් තියෙනවා කියලා ඔබ දන්න නිසානේ. නේද? ඔබ දානයක් දෙන්නේ කාට හරි දෙයක් උදව්වක් කරන්නේ හොඳ දෙයක් කරන්නේ ඒකේ හොඳ විපාකයක් තියෙනවා කියලා දන්න නිසානේ. ආසාවෙන් කරන්නේ, සතුටෙන් කරන්නේ. නැවත නැවතත් ඒක කරන්න පෙළඹෙන්නේ. අන්න බලන්න. යම් කිසි කෙනෙක් දුන් දේ විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඒ කෙනාගේ ජීවිතේට පින රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? මේ සම්මාදිට්ඨිය පුඤ්ඤ භාගිය. පිනට නැඹුරු වෙලා තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය තියෙන කෙනා පිනටයි නැඹුරු වෙන්නේ. එහෙනම් දුන් දේහි විපාකය තියෙනවා කියලා විශ්වාස කරන කෙනාගේ ජීවිතය පිනට නැඹුරු වෙනවා. අත්ති යිට්ඨං අත්ති හුතං වන්දනාමාන කිරීමෙන් පුද පූජාවන් කිරීමෙන් ඒ දේවල් වල විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් එහෙම තියෙන නිසා නේද අපි අම්මට තාත්තට වඳින්නේ.
අම්මට තාත්තට වඳින එක ගෞරව කරන එකෙන් පිනක් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන එකෙන් පිනක් රැස් වෙනවා. චෛත්‍ය වහන්සේලාට, බෝධීන් වහන්සේලාට, බුදු පිළිම වහන්සේලාට වන්දනා කරන එකෙන් පිනක් රැස් වෙනවා. සංඝයා වහන්සේලාට වන්දනා කරන එකෙන් පිනක් රැස් වෙනවා. වැඩිහිටියන්ට ගෞරව කළ යුත්තන්ට වන්දනාමාන කිරීමෙන්, පුද පූජාවන් කිරීමෙන් පිනක් රැස් වෙනවා කියලා දන්න නිසානේ අපි මේ දේවල් කරන්නේ. අන්න බලන්න. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ ජීවිතය පිනටයි නැඹුරු වන්නේ. සැප විපාක ලබා දෙන පින් රැස් වෙනවා ඔහුගේ ජීවිතේට. මේ ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා විශ්වාස කරනවා කොහොමද? අත්ති සුකට දුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ. යහපත් අයහපත් හොඳ නරක කර්මයන්ගේ විපාක තියෙනවා කියලා විශ්වාස කරනවා. කර්මයේ විපාකේ විශ්වාස කරන නිසා තමයි අපි අකුසල් කරන්න බය. නේද? දැන් අකුසලයක් කරනකොට, පවක් කරනකොට අපිට හිතෙනවානේ මේක කරොත් මට මොන වගේ දෙයකින් මේක කැරකිලා එයිද කියලා බය වෙනවනේ අපි. ඒ විශ්වාසය තියෙන නිසා නේද අපි අකුසලයේ කරන්න බය වෙන්නේ. අකුසලයේ කරන්න ලැජ්ජ වෙන්නේ. අන්න ඒ විශ්වාසය තියෙන නිසා. ඒ විශ්වාසය නැත්තම් අකුසලයේ කරන්න බයක් හිතෙන්නේ නැහැ. මොනවා කරත් අපි මැරිලා යන මිනිස්සු කියලා හිතන අය ඒ අකුසලේ විපාකේ විශ්වාස කරන්නේ නැහනේ. දැන් බොන අය ගොඩක් වෙලාවට අරක්කු බොන අය කියන්නේ මොකද්ද? අපි කොහොමවත් මැරිලා යන මිනිස්සුනේ ඉන්න ටිකේ බීලා සතුටින් ඉන්න ඕනි කියලා. අන්න ඒ කර්මයේ විපාක විශ්වාස කරන්නේ නැති එකේ බරපතලකම පින්වතුනි. හිරුණාද? එතකොට ඒ මත්පැන් මද්ද්‍රව්‍ය කියන දේවල් භාවිතා කිරීමේ විපාකය තමයි මොකද්ද? ඒ කෙනා උපදින ආත්මවල මන්ද බුද්ධිකව සිහි විකල් වෙලා තමයි උපදින්නේ. උමතු වෙලා උපදින්නේ. ඒ බලන්නකො දැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපුවාම මොකද වෙන්නේ? ඒ කෙනා උමතු වෙනවනේ. දැන් ඒ උමතු බවට, ඒ මත් වෙච්ච බවට නෙමෙයිද ඒ කෙනා ආස කරන්නේ. ඒකට තමයි ආස කරන්නේ. මොකද වෙන්නේ? ඒ ආස කරන දේම ඔහුට ඊළඟ ජීවිතේ ලැබෙනවා. මොකද්ද? උමතු බව. පිස්සු හැදිච්ච එක. තේරුණාද? එතකොට අන්න බලන්න කර්මයේ විපාකය විශ්වාස කරන්න ඕනේ. හොඳ නරක කර්මයන්ගේ විපාකය තියෙනවා කියලා. ඒක විශ්වාස කරන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය තමයි මොකද්ද? අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මෙලොවක් පරලොවක් තියෙනවා. අපි මේ ලෝකේ ජීවත් වෙලා මරුණට පස්සේ තව ලෝකයක ගිහිලා ඉපදෙනවා. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපාය කියලා දෙයක් තියෙනවා. මෙන්න මේක විශ්වාස කරනවා සම්මා දිට්ඨිය තියෙන කෙනා. ඊළඟට අත්ති මාතා අත්ති පිතා. අම්මා තාත්තා කියලා විශේෂ දෙන්නෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. අම්මා තාත්තා කියන දෙන්නා තමන්ගේ ලෝකෙ විශේෂ දෙන්නෙක් වුණොත් තමයි පින්වතුනි අපි අම්මයි තාත්තට ගෞරව කරන්නේ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්න මේ අම්මා තාත්තා කියන දෙන්නාගේ විශේෂත්වය. දැන් හිතන්නකො කවුරු හරි කෙනෙක් අම්මව හරි තාත්තව හරි ඝාතනය කරනවා කියලා. ඒ කෙනා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම නිරේ යනවා. ඒ කියන්නේ ඒක ආනන්තාරිය පාප කර්මයක් වෙනවා. හැබැයි තව කෙනෙක් ඉන්නවා සාමාන්‍ය නිකම් මිනිස්සෙක් අම්මා තාත්තා නොවන වෙන කෙනෙක්ව ඝාතනය කරනවා. මොකද වෙන්නේ? ඒ කෙනාට ආනන්තාරිය පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පින්වතුනි අම්මා තාත්තා කියන දෙන්නාගේ විශේෂත්වය කියන්නේ අන්න එතන. එතකොට එහෙනම් ඒ වගේම තමයි අම්මා තාත්තට ගෞරව කළොත් බොහෝ පින් රැස් වෙනවා. සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට, සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට, කෙලෙස් සහිත මිනිස්සෙකුට ගෞරව කරනවට වඩා තමන්ගේ අම්මයි තාත්තටයි වන්දනාමාන කරොත්, ගෞරව කළොත්, අනිත් අයට ගෞරව කරනවට වඩා ලොකු පිනක්
ජීවිතයට රැස් වෙනවා. ඊටත් වඩා ලොකු පිනක් රැස් වෙනවා බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට ගෞරව කළොත් වන්දනාමාන කළොත්. එතකොට එහෙනම් බලන්න අම්මා තාත්තා කියලා කියන්නේ අපේ ලෝකයේ අපේ ජීවිතයේ විශේෂ දෙන්නේ. ඒක අපි විශ්වාස කරන්න ඕනේ. ඒක ලෞකික සම්මාදිට්ඨිය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඊළඟට මේ ලෝකේ අවබෝධ කරලා මේ ජීවිතය අවබෝධ කරගත්තු මේ ඒ අවබෝධයෙන් යුක්තව ධර්මයේ දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා පිළිගන්නවා. මෙන්න මේ සම්මාදිට්ඨියට කියනවා මොකද්ද? සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේපක්කා. මේ සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි. කෙලෙස් සහිත අයටත් මේ සම්මාදිට්ඨිය ඇති වෙනවා. දැන් අපි මේ දේවල් විශ්වාස කරනවා නම් අපි තුල ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. හැබැයි අපි තුල කෙලෙසුත් තියෙනවා. හැබැයි මේ සම්මාදිට්ඨිය තියෙනකොට මොකද වෙන්නේ? අපි පිනට නැඹුරු වෙනවා. පුඤ්ඤ භාග්‍යා උපදිවේපක මේ සම්මාදිට්ඨියෙන් යුක්ත වෙච්ච කෙනාට සැප විඳින්න පුළුවන් විපාක සකස් වෙනවා. ඇයි? ඒ කෙනා පින් කරනවා. පවෙන් ඈත් වෙනවා. පව් කරන්න බයයි. පින් කරනවා. කුසලයේ පුරුදු කරනවා. නේද? යහපත් ජීවිතයක් ගත කරනවා. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඔන්න ඕකට. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගංගිනෝ. මොකද්ද? මේ ආර්ය වූ සිතකින් යුක්තව ඊළඟට ආශ්‍රව රහිත වෙච්ච සිතකින් යුක්තව ආර්ය මාර්ගයට පිළිපන් කෙනාගේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති දැක්ම මනා අවබෝධය. එහෙනම් ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්න පින්වතුනි කාරණා දෙකක් උපකාර වෙනවා. කාරණා කීයක් උපකාර වෙනවද? කාරණා දෙකයි. මොකද්ද? පරතෝච ගෝසෝච යෝනිසෝච මනසිකාරෝ. පරතෝච ගෝසෝ කියන්නේ පරතෝ ගෝසය කියලා කියන්නේ තව කෙනෙක්ගෙන් සත්පුරුෂයන් වහන්සේ නමකගෙන්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මය ඇහෙන්න ඕනේ. ඊළඟට තමයි යෝනිසෝ මනසිකාරය තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඕනේ. ඊළඟට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් විමසන්න. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණින් විමසන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණින් විමසනකොට මොකද්ද වෙන්නේ? ඒ කෙනා තුළ මේ ආර්ය සත්‍යයන් ගැන අවබෝධය ඇති වෙනවා. පැහැදිලි දැක්මක් ඇති වෙනවා. මෙන්න මේකයි දුක කියලා කියන්නේ. මෙන්න මේ නිසයි දුක හටගන්නේ. මෙන්න මේකයි දුකේ නැති කිරීම. මේක තමයි දුක නැති කරන මාර්ගය කියලා පැහැදිලි අවබෝධයක් එනවා. අන්න ඒ කෙනාට සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒකේ සම්මාදිට්ඨිය ඇති වෙන කෙනාට ප්‍රඥාව කියන දේ මේ ආර්ය මාර්ගය සේවනය කරනකොට, ආර්ය මාර්ගයේ හැසිරෙනකොට, ධර්මයේ හැසිරෙනකොට ප්‍රඥාව කියන ඉන්ද්‍රිය ධර්මයේ ඇති වෙනවා. ඊළඟට ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ධම්මවිචය සම්බොජ්ජංගය මුල් කරගෙන. ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ මේ ධර්මයේ නුවණින් විමසීම නම් වූ දේ මුල් කරගෙන තමයි මේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. එහෙනම් ධර්මයේ නුවණින් විමසන්නේ නැතුව, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසන්නේ නැතුව, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ඉගෙන ගන්නේ නැතුව, ඊළඟට ඒක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතුව කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙන්නේ නැහැ.
එහෙනම් පින්වතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන දේ ඒ කියන්නේ මේ ලෝකෙන් නිදහස් කරවන සම්මාදිට්ඨිය. ඊළඟට ආශ්‍රව රහිත වූ සම්මාදිට්ඨිය. ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංගයක් වන සම්මාදිට්ඨිය ඇති කර ගන්න නම් අපිට නුවණින් විමසීම කියන දේ උපකාර වෙනවා. ධර්මය අහනවා කියන දේ උපකාර වෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ කාරණා දෙක අපි ඇති කරගන්න ඕනේ. ඒ දෙක ඇති කරගන්න කලින් අපි තුල ඇති කරගන්න ඕනේ දේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨියවත් නැති කෙනෙකුට බෑ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන දේ ඇති කරගන්න. ඒ නිසා පින්වතුනි අපි ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටලා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ධර්මය අහන්න, නුවණින් විමසන්න, ධර්මයේ හොඳට ඉගෙන ගන්න. ධර්මය හොඳට කියවන්න, හොඳට විමසන්න. අන්න එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන්න අපිටත් වාසනාව උදා වෙනවා. ඉතින් පින්වතුනි මේ උතුම් දහම් කාරණා ඔබටත් ලෞකික සම්මාදිට්ඨිය තුල පිහිටන්නට, ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නට මේ උතුම් දහම් කාරණා දහම් පඬුරක් බවටම පත් වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේදී ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරුවේ මැදල්පොළ සනස බැංකුවේ කළමනාකාරිණී JPD නන්දාවතී මහත්මිය, විශ්‍රාමික ගුරු JPD කුසුමාවතී මහත්මිය, JPD කමලාවතී මහත්මිය යන සහෝදරියන් පිරිස විසින් රැස් කර ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට, සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ අද දවසේදී මෙම සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරූ සියලු පින්වතුන්ට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරු මිය පරලෝකීය ඥාතීන්ට, මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සියලුම මියගිය ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සියලුම මියගිය ඥාතීන්ටත් සසර දුකින්වත් මිදීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට, සුජීවත්ව සිටින දූදරු මුණුබුරු මිනිබිරියන්ටත්, ලෝකවාසී සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද දවසේදී ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරූ මැදල්පොළ සනස බැංකුවේ කළමනාකාරිණී JPD නන්දාවතී මහත්මියටත්, විශ්‍රාමික ගුරු JPD කුසුමාවතී මහත්මියටත්, JPD කමලා මහත්මිය යන සහෝදරියන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පවුලට සිටින සියලුම දෙනාටත්, ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් මේ සියලු පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.